ආයිබෝවන් දූ දරුවනි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ උසස් පෙළ තොරතුරු තාක්ෂණ විෂයේ 6.7 කියන නිපුණතා මට්ටමේ අයත් වන බහුවිධ ජාල සම්බන්ධ කර අන්තර්ජාලය නිර්මාණය කිරීමේදී සැලකිය යුතු කරුණු ගවේෂණය කිරීම කියන පාඩම ඉතුරු වුණු කොටසක් වන Describe the role of router in finding suitable path. router එක සුදුසුම පාර හොයා ගැනීමේදී භාවිතා කරන ක්‍රමවේද ගැන සාකච්ඡා කිරීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපි බලමු ඒ වගේම අපි මේ දෙවෙනි කොටස විදියට 6.8 යට තේන අන්තර්ජාලය ඇති ප්‍රවාහන නියාමලය වලින්හි භූමිකාව ගවේෂණය කිරීම. එහෙම නැත්නම් explore the role of transport protocol in the internet. transport protocol එකේ තියෙන කාර්යභාරය මේ අන්තර්ජාලය නිර්මාණය කිරීමේදී අද දවසේ දෙවෙනි කොටස විදියට අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ යටතේ අපේ දැනුම් පළ විදියට ඉගෙනුම් පළ විදියට ඕගලන්ට තේරුම් ගන්න පුළුවන් වෙයි අපි අන්තර්ජාලයේ යම්කිසි තොරතුරු හොමාරු කිරීමේදී අපිට IP address විතරක් ප්‍රමාණවත් නැහැ. ඊට අමතරව තවත් තොරතුරු අපිට අවශ්‍ය වෙනවා. මම මේ විස්තරාත්මකව පැහැදිලි කරන ඉදිරියේදී ඒ වගේම අපි මේ සංනිවේදනය වෙන්නේ පරිගණකයක සිට පරිගණකයකට නෙවෙයි. ඒ පරිගණකයේ තියෙන යම්කිසි process එකක් අපි කියනවා. ඒ process එකක සිට තවත් පරිගණකයක process එකක්. ඒ වගේම ඒත් එක්ක අපිට එනවා port numbers කියලා අලුත් IP ලිපිනය වගේ තවත් ලිපිනයක් අපි ඒ ගැන හඳුන්වන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අන්තර්ජාලය ට්‍රාන්ස්පෝර්ට් එකේ සමන්විතන වන සේවයන් දෙකක් තියෙනවා UDP සහ TCP. අපි මේ දෙක වෙන වෙනම හඳුනා ගන්නත් බලාපොරොත්තු වෙනවා. අපි බලමු ඊට ප්‍රථම මෙන්න මේ රූපයෙන් අපි විස්තර කරන්න බලාපොරොත්තු වෙන කාරණය අපි කියනවා direct delivery and indirect delivery කියලා කාරණා දෙකක්. අපි කෙලින්ම අපිට පුළුවන් පැකට්ටුවක් යම්කිසි පරිගණකයට යවන්න හෝ අපිට ඒක වක්‍ර මාර්ගයක හෝ වෙනත් දෙයක් මේ භාවිතා කරගෙන යවන්න පුළුවන් කියන ආකාරය තමයි මෙතන පැහැදිලි වෙන්නේ. අපි මේ රූප සටහන දිහා බැලුවොත් ඔයගලන්ට පේනවා මෙතන නෙට්වර්ක් එකක් තියෙනවා. මේ පරිගණකය කෙලින්ම සම්බන්ධ වෙලා තියෙනවා මේ පරිගණකයට. එතකොට මේ පරිගණකයෙන් තොරතුරු කෙලින්ම මෙතනට යවන්න බලාපොරොත්තු. අපි කියනවා direct delivery. ඒ වගේම මේ පරිගණක ජාලය මේ රවුටර් එක කෙලින්ම මේකට සම්බන්ධ වෙලා තියෙනවා. මේ රවුටර් එකත් මේ පරිගණක ජාලයට මේ තියෙන මූණත සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට මෙයාටත් මෙතන කෙලින්ම අපිට දත උවමාරු කරන්න පුළුවන් පැකට්ටුවක් අපි කියනවා ඒකට direct delivery කියලා. Direct delivery occurs when the source and destination of the packet are located on the same network. මේක එකම පරිගණක ජාලයකද සම්බන්ධ වුණොත් තමයි අපිට packets එතන සිට මෙතනට යවන්න පුළුවන්. Indirect delivery වල අපි බැලුවොත් ඔයගලන්ට පේනවා මේ පරිගණකයේ සිට මේ පරිගණකයට අපිට දත්ත හුවමාරු කරන්න බලාපොරොත්තු වෙනවා. එය මේ ආකාරයට කෙලින්ම සම්බන්ධ වෙලා නැහැ. එතෙන්දී ඔයගලන්ට පේනවා මේ රවුටර් එක හරහා ගමන් කරන්න ඕන. සමහරට මේ අතටත් මාර්ගයක් තියෙන පුළුවන් තවත් නෙට්වර්ක් එකට සම්බන්ධ වෙලා මේ අතරත් තියෙන පුළුවන් තවත් නෙට්වර්ක් එකට සම්බන්ධ වෙලා. එතෙන්දී මේ රවුටර් එක තීරණය කරන්න වෙනවා මේ එන පැකට්ටුව කුමන දිශාවටද යවන්නේ කියලා. එතකොට එතෙන්දී direct delivery එකේදී it is in direct delivery the packet goes from router to router. මේ විතරනේ සමහරට අපිට මේ router අන්තර්ජාලය ගත්තොත් එක router එකට ඇවිල්ලා තවත් router එකට ඇවිල්ලා තවත් router එකකට ඇවිල්ලා මේ දීර්ඝ ගමන් මාර්ගයක යන්න පුළුවන්. router එකකින් router එකට ගිහිලා තමයි ගමනාන්තයට ළඟා වෙන්නේ. මේ කාරණා දෙකේදී මේ router එකේ කාර්යභාරය routing කියන සංකල්පය ගැන අපිට සාකච්ඡා කරන්න වෙනවා. તો අද පාඩමේ ප්‍රධාන ඉලක්කයක් විදිහට මම අදහස් කරන්නේ ඒ සාකච්ඡා කිරීම. අපි බලමු මේ යම්කිසි නෙට්වර්ක් එක ආකෘතියක්
මෙතන තියෙනවා source එක මෙතන ඉඳන් තමයි දත්ත හොම යවන්න පටන් ගන්න. මෙතන තියෙනවා receiving end එක දත්ත ලබා ගන්න තැන ඕ destination එක ගමනාන්තය පැකට්ටුවක. අපි දත්ත පැකට්ටුවක් ගත්තොත් මේ ආකාරයට මේ පැකට්ටුවට යන්න පුළුවන් මේ පැත්තෙන් හොම ගිහිල්ලා මේ පැත්තට හොම එන්න පුළුවන්. ඒ වගේම මේ දාකට පැකට්ටුව ඕන නම් මෙහෙ ගිහිල්ලා මෙහෙ වෙන්න පුළුවන් මේ පැත්තෙන් ගිහිල්ලා. ඕ ආකාර විවිධ ගමන් මාර්ග මෙතන තියෙනවා. ඒතකොට which path මොන path එකට අපි ගන්න ඕන කියන එක මේ හැම රවුටර් එකකම එන පැකට්ටුව data පැකට්ටුව යවන්න ඕන මොන මාර්ගයේද කියලා තීරණය කරන්න ඕන. ඒක ලොකු තීරණයක්. ඒ සඳහා මේ රවුටර් එකට තියෙන්න ඕන තොරතුරු මොනවාද? රවුටර් එකේ කාර්යභාරය මොකක්ද? රවුටර් එක කළ යුත්තේ මොකක්ද? ඒ සඳහා ඔහුට තිබිය යුතු තොරතුරු මොනවාද කියන එක තමයි අපි අද මාතෘකාවේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට two main function of a router ප්‍රධාන කාර්යයන් දෙකක් තියෙනවා router. ප්‍රධාන එක තමයි path determination. එක අපි router එකක් ගත්තොත් මේ router එක දැන් මේ හැම router එකක්ම යම් කිසි පරිගණක ජාලයකට සම්බන්ධයි. ඔය එකකට හෝ දෙකකට. මේ හැම එකක්ම එහෙම ජාලයකට සම්බන්ධයි. මේ router එකක් හැමතිස්සෙම ඒගොල්ලන් ගනුදෙනු කරන්නේ තනි IP address එක නෙවෙයි. ඔවුන් ගනුදෙනු කරන්නේ network address එක. මුළු network එකක address මේ හැම එකටම තියෙනවා මේ network address එක එකයි. මේ network address එක දෙකයි. මේක address තුනයි. මේ network address එක අයිති IP ගොඩාක් තියෙනවා. ඒ network එකට අයිති දහස් ගාණක් network තියෙනවා. අපි එක machine මේ එක කම්පියුටරේ ලිපින ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ. විශේෂයෙන් router එක network addresses එක තමයි එයා ගනුදෙනු කරන්නේ. તો router එකේ ප්‍රධාන කාර්යය තමයි පාර සොයා ගැනීම සහ පැකට්ටු ආවයින් පස්සේ ඒ නිසි පාරවල් වලට පැකට් යොමු කිරීම. එතකොට මේ යොමු කිරීම සඳහා අවශ්‍ය පාරවල් ටික හොයාගෙන තියෙන්න ඕන. ඇත්තට මේ පාරවල් හොයාගෙන එයා යම්කිසි වගුවක ඒ තොරතුරු එකතු කර ගන්නවා. ඒකට අපි කියනවා routing table එක කියලා. අපි ඉතින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු. The router learns ඉගෙන ගන්නවා different path to reach possible destination. එක තැන් වලට ළඟා වෙන්න පුළුවන් විවිධ පාරවල්. Picks the best path based on some criteria. ඒ පාරවල් වලින් හොඳම එක යම් කිසි නිර්ණායක පාවිච්චි කරලා වෙලාව වෙන්න පුළුවන්, cost මිල වෙන්න පුළුවන්, විවිධ කාරණා reliability විශ්වාසවන්ත බව අන්න එවැනි කාරණා criteria කියන්නේ ඒ මත හොඳම එක තෝරගන්නවා. Places that information in a table called routing table. අන්න ඒ තොරතුරු අපි එක තැන් වලට යන්න පුළුවන් මාර්ගයන් වගුගත කරගන්නවා. මේ සඳහා router එක use කරනවා routing protocol කියන දෙයක්. router එක use කරනවා routing protocol කියන ක්‍රමවේදය. එතකොට ඒ සඳහා router එකක් මේ තියෙන අවට තියෙන සියලුම router එක ගනුදෙනු කරනවා. තොරතුරු හොමාරු කරගන්න. තොරතුරු extract කරගන්න. අහනවා ඔබ දන්නවද මෙන්න මෙතන network එකට ළඟා වීමට. ඔහු ඒකට reply කරනවා ඔව් මම දන්නවා ඔයාලට මෙතනින් යන්න පුළුවන්. ඒ තොරතුරු හැමතැනම එකතු කරලා හොඳම මාර්ගය හොයාගෙන මේ table එකක දාගන්නවා routing table කියන්නේ ඒකට. එය තමයි ප්‍රධාන කාර්යය මේ router එකක තියෙන. ඉන්පසුව මේ table එක පාවිච්චි කරලා මේ router එක හරහා එන දහස් ගණන් මිලියන ගණන් දත්ත පැකට්ටු වලට අවශ්‍ය ගමනාර්ථය කරා ළඟා වීම සඳහා පාර කියා දෙනවා. පාර යොමු කරනවා. එයාව අපි කියනවා පැකට් එක ස්විච් කරනවා. පැකට් switching the packet to the appropriate interface. මෙන්න මෙහෙන් යන්න ඕනද? මෙහෙන් යන්න ඕනද? මෙහෙන් යන්න ඕනද කියලා යොමු කිරීම තමයි දෙවෙනි කාරණය. ඒ සඳහා මේ router එක සමහර විට එන දත්ත පැකට්ටු එය ඕපන් විවෘත කරලා බලලා එයා යන්නේ කොහෙටද කියලා එයාගේ destination address එක හොයා බලනවා. Once the routing table is complete මේක හදා ගැනීමෙන් පසුව මේ routing table එක හදාගත්තයින් පස්සේ router is able to take data packet from the incoming interface. දැන් අපි මේ පැත්තෙන් එනවා
මේ ඉන්කමින් ඉන්ටර්ෆේස් එකෙන් අරගෙන මෙතන ටේබල් එක තියෙනවා. මේ ටේබල් එකේ තියෙන කරුණු ආශ්‍රයෙන් පැකට් එක යන්න ඕනේ මෙහෙටද කියලා ඒ අනුව යොමු කිරීමක් සිදු වෙනවා. ඒ සඳහා router use routed protocol. මේ සඳහා routing protocol, routed protocol උදාහරණයක් තමයි IP කියන protocol එක තමයි මෙතන use කරන්නේ. What is the routing protocol? මෙතන මේ සඳහන් කරපු routing protocol කියන්නේ මොකක්ද? This is the language that router use to talk to each other. Routers talk to each other. Router එක use මේ කතා කරන අනිත් routers. අන්න ඒ දෙගොල්ල කතා කරන භාෂාවට ඒ ක්‍රමවේදයට තමයි අපි මේ routing protocol කියන්නේ. ඒක විවිධ විදියට කතා කරන්න පුළුවන්. විවිධ ක්‍රමවේද තියෙන්න පුළුවන්. උදාහරණයක් විදියට මම හිතන්නේ මම මෙතන පාවිච්චි කරලා තියෙනවා RIP කියන්න පුළුවන් OSPF BGP කියලා විවිධ ආකාරයේ routing protocols තියෙන්න පුළුවන් අවස්ථානුකූලව. නමුත් මේ පාඩමේදී දීර්ඝව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ අපි. router talks to each other. මතක තියාගන්න routers තමන් sannivedanaya කරගන්න තොරතුරු මොන සඳහාද? The purpose of this communication කුමක් සඳහාද? router to see the network topology, network එකේ ආකෘතිය කොයි විදිහටද, කොයි පැතිවලින්ද, කොයි විදිහට සම්බන්ධ වෙලා තියෙන කියන ආකෘතිය තේරුම් ගැනීම සඳහා routers එක කතා කරලා දැනගන්න ඔයා කොතනද ඉන්නේ, ඔයාට යන්න පුළුවන් කොහෙද, ඔයා මේ router එකට යන්න පුළුවන්ද, ඒ ආශ්‍රයෙන් so that the best path can be selected. ඒ ආකාරයෙන් හොයාගන්න කරුණු අනුව එයාට පුළුවන් හොඳම පාත් එක පාර හොයලා අර routing table එකේ අන්තර්ගත කරගන්න. When routers communicate to each other, they create the map, allow each router to discover the best path. අවසානයේදී සම්පූර්ණ map එක තමන් අවට තියෙන සියලුම network වලට, තමන්ගේ වපසාරයේ තියෙන network වලට යන්න ඕන පුළුවන් හොඳම මාර්ගය වගුගත කරගෙන ඔව් ඒක තීරණය කරන routing protocol එක කාර්යභාරය ඒක තමයි. පාත් එක්ක හොයලා එය වගුගත කරලා මතු ප්‍රයෝජනය සඳහා පාවිච්චි කරනවා. ඒ වගේම routed protocol එකේදී කරන්නේ ඒ ලබාගත්තු table එක හදාගත්තු table එක පාවිච්චි කරලා මේ router එක හරහා යන්නේ එන packet, data packets. A routed protocol is a protocol which data can be routed. Example of routed protocol are IP. Routed කියන්නේ මේ එන එක යන්නේ කොහටද කියලා බලලා මේ table එකේ බලනවා මෙයා යන පාරට කොයි පැත්තෙන්ද මං යවන්න ඕන කියලා. එය හොයලා ඒ යොමු කිරීම තමයි මේ routed protocol එකේ කාර්යභාරය. එය තමයි router එකක තියෙන දෙවෙනි ප්‍රධාන කාර්යභාරය බවට පත් වෙන්නේ. So direct user traffic. users ලෙවන traffic එක direct කරනවා. එක පැත්ත මෙහෙට යවනවා අනිත් පැත්තට මෙහෙට යනවා. ඒ ආකාරයේ මේ තොරතුරු ආශ්‍රයෙන්. අපි මේකට කියනවා වෙනත් විදිහට forwarding process එක කියලා. packet forwarding process එක. packet එකක් කොහොමද ඉදිරියට යවන ක්‍රියාවලිය. ඒ සඳහා මේ routing table එක පාවිච්චි කරන router එක නැවත අපි කතා කරොත් routing table එක හැදෙන්නේ routing protocol වලින් එකතු කරගත්තු routers වලින් ලබාගත්තු තොරතුරු ආශ්‍රයෙන් ඒ තොරතුරු ආශ්‍රයෙන් ලබාගෙන forwarding කියන්නේ ආයිත් මේ මම කියපු ක්‍රියාවලියම තමයි packet එකක් අරගෙන එය කොහටද යන්න ඕන කියන දිශාව තීරණය කිරීම. So route to the final destination. The packet එකක් එන්නේ network එකක් කරා යම්කිසි කොහෙට හරි යවන්න. එයාට routers කීපයක් කරා මේ ගමන සඳහා යන්න සිදු වෙයි. අපි හිතමු මේ router එක ඇවිල්ලා මෙතනට යනවා මෙහෙ යන්න එපා මෙහෙ යන්න කියලා එයා තීරණය කළා යවයි. මෙන්න මේ ක්‍රියාවලිය තමයි අපි forwarding කියලා හඳුන්වනු ලබන්නේ. මේ සඳහා හැම router එකක්ම තමන්ගේ routing table එක පාවිච්චි කරනවා. So what is the purpose of network address? මම නැවත සඳහන් කරා මේක නැවත මම කියලා තියෙනවා මේ router එකක් මේ පැකට් එකක් එනකොට data packet එකක් මෙයාට යන්න අවශ්‍ය IP එකක් තියෙනවා destination IP එකක්. මේ IP එක අයිති
මෙහි තියෙන එක නෙට්වර්ක් එකක් මෙතන මේ N1 කියලා නෙට්වර්ක් එකක් තියෙන පුළුවන්. මෙතන තියෙන පුළුවන් N2 කියලා නෙට්වර්ක් එකක්. මෙතන මේක සම්බන්ධ වෙලා තියෙන පුළුවන් මේ වගේ රවුටර් එකකට මේවා මෙහෙම සම්බන්ධ වෙලා තියෙන පුළුවන්. මේ පැකට් එක මෙතනට ආවොත් ඒ සමායට මේ දිශාවට නොයව මෙහි යවන්න පුළුවන්. මෙතනට ආවයින් පස්සේ එයා මෙහි යනවද කියලා තීරණය කරන්නේ මේ IP ඇඩ්‍රස් එක අයිති මෙතන තියෙන පරිගණකයේද මෙතන පරිගණකයේද කියන එක හොයන්න යන්නේ නැහැ. මේ රවුටර් එක හොයන්නේ මේ IP එක අයිති මේ නෙට්වර්ක් එකටද මේ නෙට්වර්ක් එකටද කියන කාරණය. එතකොට අපි පරිගණක ජාලකරණයේදී රවුටර් කියන උපකරණ ඉතා වැදගත් උපකරණයක්. ඒ උපකරණය තමන්ගේ මාර්ගය කියා දීම තමයි එන පැකට් වලට ප්‍රධාන කාර්යභාරය. ඒ වගේම එක එක පරිගණක ජාල වලට ගමන් කරන්නේ කොහොමද මොන රවුටර් සරහාද කියලා හොයාගන්න එක තමයි අනිත් කාර්යභාරය. ඒ සෑම අවස්ථාවකම රවුටර් එක කතා කරන්නේ නෙට්වර්ක් ඇඩ්‍රස් එක ගැන. අපි කතා කරන නෙට්වර්ක් ඇඩ්‍රස් එක, බෝඩ් ගාස් ඇඩ්‍රස් එක, හොස්ට් ඇඩ්‍රස් එක. එතකොට මේ හැම නෙට්වර්ක් එකකමම හොස්ට් එකක් හොස්ට් තියෙනවා. ඒ හොස්ට් වලට ඇඩ්‍රස් තියෙනවා. හොස්ට් කියන්නේ කම්පියුටර්ස්. ඒ වගේම මේ හොස්ට් ගොඩාක් එකතු වෙලා අපි තුමු 500ක් එකතු කරලා හැදිච්ච නෙට්වර්ක් එකකට තනි නෙට්වර්ක් ඇඩ්‍රස් එකක් තියෙනවා. ඒ 500ම අපි නිරූපණය කරන්නේ නෙට්වර්ක් ඇඩ්‍රස් එක. તો රවුටර් එක කතා කරන්නේ මේ එක 500 වෙන වෙනම නෙවෙයි මේ නෙට්වර්ක් ඇඩ්‍රස් වලින්. නිසා නැත්තම් මේ හැම යන මැෂින් එකේම IP ඇඩ්‍රස් එක රවුටින් ටේබල් එකේ දාන්න ගියා නම් ඒ වගුවේ මේක මිලියන ගානක දත්ත තියෙන වගුවක් වෙනවා. ඒ නිසා රවුටර් එක මේ භාවිතා කරන්නේ නෙට්වර්ක් ඇඩ්‍රස්. නිසා මේ නෙට්වර්ක් ඇඩ්‍රස් කියන එක ඊටාම වැදගත් ඇඩ්‍රස් එකක්. A router is a network device that routes the packet of information from one network to another. එක නෙට්වර්ක් එකකින් නම් තව නෙට්වර්ක් එකකට තමයි ගෙනියන්නේ. එතකොට මේ පැකට් එක ආපු නෙට්වර්ක් එකේ ඉඳන් මේක යන නෙට්වර්ක් එකට තමයි රවුටර් එක ගෙනියන්නේ. ඊට පස්සේ ඩෙලිවරි එක ඩිලෙට් ඩිලිවරි. එය කිරීම සඳහා වෙන ක්‍රියාවලියක් තියෙනවා. ඒක පහසුයි. The router uses the network address to determine the path packet will take. රවුටර් එක පාවිච්චි කරන්නේ නෙට්වර්ක් ඇඩ්‍රස් එක තමයි පැකට් එක කොහාටද යවන්නේ කියලා. તો නෙට්වර්ක් ඇඩ්‍රස් එක කියන එක වැදගත් වෙනවා. නැවත කිව්වොත් සෑම නෙට්වර්ක් එකටම ඇඩ්‍රස් එකක් තියෙනවා. ඒක නෙට්වර්ක් ඇඩ්‍රස් එක. ඒ සම්බන්ධ වෙච්ච IP වලට වෙනම ඇඩ්‍රසස් තියෙනවා. මේ නෙට්වර්ක් එකට අයිති ඇඩ්‍රස්. ඒ වගේම මේකට තියෙනවා සබ්නෙට් මාස්ක් එකක්. මේ සබ්නෙට් මාස්ක් එකයි මේ නෙට්වර්ක් ඇඩ්‍රස් එකට අතර සම්බන්ධතාවයකුත් තියෙනවා. අපි ඉදිරියට බලමු ඒ සම්බන්ධතාවය මොකක්ද කියලා. What is the purpose of network mask or subnet mask? ඒක තමයි the mask subnet mask කියන්නේ ඇඩ්‍රස් එකක් 32 bit 32ක් bits වලින් හැදෙන ඇඩ්‍රස් එකක්. මේකේ ප්‍රධාන කාරණය තමයි මම නැවත සඳහන් කරොත් the mask define the number of bits used for the network address. network address එක සඳහා භාවිතා කරන bits ප්‍රමාණයත් host address සඳහා භාවිතා කරන bits ප්‍රමාණය වෙන් කරලා දෙනවා. subnet mask. So you cannot change bits which the mask refer. දැන් මේ පාවිච්චි කරපු bits ටික change කරන්න බෑ. මේ network එකට ආවේනිකයි. ඒක නිශ්චිතයි. එතකොට මේ subnet mask එකයි network address එකයි ඉදිරියට අපි පාවිච්චි කරනවා router එක පැකට් එකක් යම් කිසි ඩිරෙක්ෂන් එක දිශාවකට යොමු කිරීමේදී ගන්නා තීරණයේදී. ඒ නිසා තමයි මම මේ දෙක වෙනම සාකච්ඡා කරේ network address and subnet mask. දැන් මේ forwarding process එක නැත්නම් දත්ත ඉදිරියට ගෙන යාම data packet ඉදිරියට ගෙන යාමේ ක්‍රියාවලිය අපිට මෙන්න මේ විදිහට රූප සරායයෙන් නිරූපණය කරන්න පුළුවන්. මේ තියෙන්නේ මම කියපුවා routing table එක. ඒකේ තියෙනවා අපි දන්නා කාරණයක් mask එක කියලා එකක් තියෙනවා. network address එක කියලා එකක් තියෙනවා. ඊට පස්සේ කොහෙන්ද මේකට යන්න ඕන කියන
දිසාව කියලා තියෙනවා මෙන්න මෙතන යන්න. මෙන්න මේ සබ්නෙට් මාස්ක් එක තියෙනවා මේ නෙට්වර්ක් ඇඩ්‍රස් එක නම් මෙහෙන් යන්න. එතකොට මේ නෙට්වර්ක් මේ කියන නෙට්වර්ක් එකට යන්න ඕන පාර මෙතන කියලා තියෙනවා. අනිත් නෙට්වර්ක් එකට යන්න ඕන පාර මෙතන කියලා තියෙනවා. ඒ විදිහට තමයි මේ ඇඩ්‍රස් එක මේ ටේබල් එකේ වගුවේ තොරතුරු ඇතුළත් වෙන්නේ. එතකොට මෙතන සිදු වෙන්නේ මොකද්ද? පැකට් එකක් එනවා. දත්ත පැකට්ටුවක් මම විව්වේ පිව්වා. ඒ විව්වේ ප්‍රධාන ලක්ෂණ දෙකක් මම කිව්වා තියෙන පුළුවන් ප්‍රධාන කාරණා දෙකක්. එකක් තමයි source IP. අනිත් එක destination IP. ඒ කියන්නේ කොහෙන්ද මේ IP පැකට් එක එන්නේ? කොහෙටද යන්නේ? එතකොට extract destination address. මේ destination address එක මේ පැකට් එකෙන් මෙයා ඇරලා ගන්නවා. බලන කොහටද යන්නේ කියලා. අරගෙන එයා සර්ච් කරන ටේබල් එක. එයා මේ ඇඩ්‍රස් එක අරගෙන සර්ච් කරන ටේබල් එක. අන්න ඊට පස්සේ එයා තීරණය කරනවා මෙන්න මේ පැකට් එක කොහටද යන්න ඕන කියලා. ඒක තමයි මේ forwarding module එකේ ක්‍රියාවලිය. මේ විදිහට තමයි මේ router එකක් මේ පැකට්ටු දත්ත පැකට්ටු ඉදිරියට යොමු කිරීම සිදු වෙන්නේ. අපි බලමු උදාහරණයක්. මම මේ කිව්ව ආකාරයේ පරිගණක ජාලයක් මෙතන තියෙනවා. මේ ජාලය දිහා බැලුවොත් ඔයගලන්ට පේනවා මේ රවුටර් එක කියන ඩිවයිස් මේ උපකරණයක් මැද තියෙනවා. ඒ මැද තියෙන උපකරණයට තියෙනවා ඉන්ටර්ෆේස් 4ක් නැත්නම් සම්බන්ධතා 4ක්. ඒ හැම සම්බන්ධතාවයකින්ම අපි එය නම් කරලා තිනවා M0, M1, M2 සහ M3 ඉන්ටර්ෆේසස් කියලා අතුරු මූණත් කියලා. ඒ හැම එකක්ම සම්බන්ධ වෙලා තියෙනවා යම්කිසි නෙට්වර්ක් එකකට. මේ හැම එකක්ම සම්බන්ධ වෙලා තියෙනවා යම්කිසි නෙට්වර්ක් එකකට. ඊට පස්සේ මේ මුළු නෙට්වර්ක් එකම අවසානයේ සම්බන්ධ වෙලා තියෙන තව රවුටර් එකකට. ඊට පස්සේ ඒ අන්තර්ජාලයට සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට යම්කිසි අපි බලමු මොකක් හරි පැකට්ටුවක් මෙතනට මේ රවුටර් එකට ආවොත් ඒ රවුටර් එක තීරණය කරන්න ඕන ඒ පැකට්ටුව යවන්න ඕනේ මේ පැත්තටද මේ පැත්තටද මෙහෙටද මෙහෙටද කියලා. ඒ තීරණය ගන්නේ මෙහි තියෙන තොරතුරු ආශ්‍රයෙන්. ඒත් අපි බැලුවොත් මේවා අපිට පැහැදිලි. අපි දන්නවා /22 කියන බ්ලොක් එක මේ 22 බ්ලොක් එක 25 බ්ලොක් එකක් මෙතන. તો අපි දන්නවා මෙතන ඇඩ්‍රස් කීයක් තියෙද 128 මෙතන ඊට වඩා ගොඩාක් ගාණක් මෙතන 256ක් ඇඩ්‍රස් තියෙනවා මෙතන තියෙනවා තව 62ක් ඇඩ්‍රසස්. අපි ඒ දැනුම දන්නවා. මේ නෙට්වර්ක් එකේ දිගපළල අපිට අඳුර ගන්න පුළුවන්. හැබැයි අපි රවුටර් එකේ ක්‍රියාවලිය දැන් අපි සාකච්ඡා කරන්න යන්නේ මේ පැකට් එක එන්නේ මෙහෙටද මේ නෙට්වර්ක් එකද කියන කාරණේ. අපි බලමු අපිට යම්කිසි ප්‍රශ්නයක් අහලා තියෙනවා. මේ R1 කියන රවුටර් එකට පැකට්ටුවක් එනවා ඩෙස්ටිනේෂන් ඇඩ්‍රස් එක මෙන්න මේක. ඩෙස්ටිනේෂන් ඇඩ්‍රස් එක 180යි 70යි 65යි 140යි. මේ data පැකට්ටුව යන්නේ 180යි 70යි 65යි 140යි. අපි ප්‍රශ්නේ අහනවා එයා යන්න ඕනේ මේකට M2 හරහාද M0 හරහාද 3 හරහාද 1 හරහාද 2 හරහාද? එතකොට අපිට ප්‍රශ්නේ කොහොමද මේ හොයාගන්නේ කියලා. එතකොට ඒ සොයා ගැනීම සඳහා මෙතන ක්‍රමවේදයක් තියෙනවා. මෙන්න මේ සබ්නෙට් මාස්ක් එකයි මෙන්න මේ IP ඇඩ්‍රස් එකයි අපිට ද්විමය වශයෙන් ලියා ගන්න වෙනවා මුලින්ම. අපිට ද්විමය වශයෙන් ලියා ගන්න ඕන එකයට එක. අපි ඒ දැනුම ගත්තා මේ /26 කියන එක අපි ද්විමය වශයෙන් ලියන්නේ කොහොමද? මෙන්න මේ ආකාරයට. මේ /26 කියන්නේ පළවෙනි බිට 24ම එකයි
තව දෙකක් එකයි. 26ක් එකයි සබ්නෙට් මාස්ක්. ඊට පස්සේ අපි මේ දීපු IP ඇඩ්‍රස් එක කොහමද අපි ලියන්නේ? ඒ IP ඇඩ්‍රස් එක ලියලා තියෙන්නේ මේ මෙතන. මේ ටික ලියලා තියෙන්නේ 180 වෙනුවෙන්. මේ ටික ලියලා තියෙන්නේ 70 වෙනුවෙන්. මේ ටික ලියලා තියෙන්නේ 1 වෙනුවෙන්. මේ ටික ලියලා තියෙන්නේ 140 වෙනුවෙන්. අපි බලමු මෙතන මේ 180 ලැබුණේ කොහොමද? 128 එකයි 32 එකයි 160යි 16 එකයි 174යි 16 එක 176යි 4යි 180යි මේකද 64 එකයි 4 එකයි 2 එකයි 70යි මෙතන 64 එකයි 1යි 65යි මෙතන 128යි මෙතන 128යි මෙතන 8යි 4යි 12යි 140යි. તો හරි. ඊට පස්සේ අපි කරන්නේ මේ අපේ අර IP ඇඩ්‍රස් එක අපි ලියාගත්ත. මේ සබ්නෙට් මාස්ක් එක මේක අපි ලිව්වා. අපි බලන්නේ මෙන්න මේ රවුටින් ටේබල් එකේ මේ ලයින් එකෙන් බලනවා මෙයා යන්න ඕනේ මෙතනින්ද කියලා. මෙන්න මේ සුළු කිරීමේදී මේ ලැබෙන ඇඩ්‍රස් එක මෙතන ඇඩ්‍රස් එක නම් අපි මෙයා මෙහෙන් යවනවා. ඒක නොවේ නම් අපි ඊළඟ ලයින් එකට ගිහලා ගොසින් පරීක්ෂා කරනවා මේ පරීක්ෂා කරපු එක මේ ලයින් එකේ තියෙන තොරතුරු ආශ්‍රයෙන්. අපි මෙතෙන්දි කරන්නේ මොකද්ද? මේ AND එක ගන්නවා මේ දෙකේ. මෙන්න මේ දෙන්න බයිනරි AND එක ගන්නවා. AND කියන්නේ මෙහෙමයි. බිඳුවයි බිඳුවයි AND එක දැම්මහම බිඳුවයි කියන්නේ බිඳුවයි. බිඳුවයි එකයි කියන්නේ බිඳුවයි. එකයි බිඳුවයි කියන්නේ බිඳුවයි. එකයි එකයි කියන්නේ එකයි. ඔක තමයි ගණිතමය දැනුම AND එකේ. එතකොට මෙතන බිඳුවයි එකයි එකයි ආවොත් එක එනවා. බිඳුවයි එකයි ආවොත් බිඳුවයි. එකයි එකයි ආවොත් එකයි. එකයි එකයි ආවොත් එකයි. ඒ විදිහට අපි ඔයගලන්ට පේනවා මේ එක ඇවිල්ලා තින්නේ දෙකම එක අවස්ථාවේදී. ඒතර ඒ ආකාරය අපි සුළු කරාම අපිට මෙවැනි උත්තර ඔක්ටල් විවිධ ඔක්ටල් වලට අපිට 0.1 ලැබෙනවා. ඒ අගයන් ආයෙත් අපි ඩෙසිමල් ඉක්වලන්ට් එක 10 බලයේ අගයට සුළු කරාම අපිට ලැබෙනවා 180යි. මෙතනට එනවා 70යි. මේක ගත්තොත් 65යි. මේක ගත්තොත් මෙතන තියෙන්නේ මෙතන 1 වෙන්න ඕන. ඒක නිසා මෙතන 128යි. දැන් මේ උත්තරේද මෙතන තියෙන්නේ. මේ ලැබිච්ච උත්තරේද මෙතන තියෙන්නේ. නැහැ. ඒ නිසා අපි කරන්නේ තීරණය කරනවා මේ රවුටින් ටේබල් එකේ පැකට් එකක් ආවා. ඒ පැකට් එකට යන්න ඕනේ මේ ඇඩ්‍රස් එකට. මේ ලයින් එකේ තියෙන සබ්නෙට් මාස්ක් එකත් එක්ක දීලා බැලුවා. එයා යන්නේ එයාට යන්න ඕනේ පාත් එක මේකද කියලා. ඒක බව තීරණය කරන්න මේ ලැබිච්ච උත්තරේ මෙන්න මෙතන තියෙන අගයට සමාන වෙන්න ඕන. එය උන් නැති නිසා අපි ඊළඟ ලයින් එකට ගිහිල්ලා එය සාකච්ඡා කරලා බලමු. ඒ ලයින් එක අපි ලිව්වහම /25 එකක් එතන තියෙන්නේ මේක. ඒක ලිව්වාම 1/8යි 1/8යි තව එකක් දැම්මාම මෙන්න මේක සබ්නෙට් මාස්ක් එක අපි ඉස්සෙල්ලා අපි ගත්ත මේ IP එක මෙතන ඒ විදිහටම කොපි කරගත්තා. දැන් AND එක ගත්තාම 180යි 70යි 65යි 128යි. මෙන්න මේ තිවිච්ච අගය තමයි මෙතන අපිට දැන් ලැබිලා තියෙන්නේ. එහෙනම් මේ මාස්ක් එක දැම්මාම එන IP ඇඩ්‍රස් එකේ ඩෙස්ටිනේෂන් IP ඇඩ්‍රස් එක එන පැකට් එකේ ඩෙස්ටිනේෂන් IP ඇඩ්‍රස් එක AND එකත් එක්ක ගත්තාම මේ උත්තරේ ලැබෙනවා නම් අපිට තීරණය කරන්න වෙනවා මෙන්න මෙයා යන්න වෙන්නේ M0 කියන ඉන්ටර්ෆේස් එකෙන්. ඒ කියන්නේ එයා ඒ පැකට් එක යවනවා මේ පැත්තට. ඒ කියන්නේ මේ රවුටර් එකට ආපු පැකට් එක අයිති මෙන්න මේ නෙට්වර්ක් එකට. ඒ තීරණය ගැනීම සඳහා තමයි මේ ගණිතමය
ක්‍රියාවලිය සිදු වෙන්නේ. ඒ ගණිතමය ක්‍රියාවලියේදී සිදු වුණේ මෙන්න මේකේ සබ්නෙට් මාස්ක් එක අරගෙන NIP එකේ ඇඩ්‍රස් එකත් එක්ක AND එක දාලා බැලුවා ඒකෙන් අපිට මේ නෙට්වර්ක් එකේ නෙට්වර්ක් ඇඩ්‍රස් එක ලැබෙනවද කියලා. ඒ නෙට්වර්ක් එකේ නෙට්වර්ක් ඇඩ්‍රස් එක ලැබෙන්නේ නැත්නම් ඒ පැකට් එක එන්නේ ඒ නෙට්වර්ක් එකට නෙවි. දැන් අපි ඒක මේකේ තියෙන සෛද්ධාන්තික තත්ත්වය බැලුවොත් මෙන්න මේම එකක්. මෙහෙම මොකක් හරි IP ඇඩ්‍රස් එකක් තියෙනවා. නෙට්වර්ක් එකක් තියෙනවා. ඒ නෙට්වර්ක් එකට තියෙන 192යි 248යි 48යි බිංදුවයි කියන නෙට්වර්ක් ඇඩ්‍රස් එක. මේක /24 නෙට්වර්ක් එක. ඒ නිසා ඒකේ සබ්නෙට් මාස්ක් එක 255 බිංදුව. මේකේ ගන්න පුළුවන් මැෂින් එකකට ගන්න පුළුවන් යම්කිසි හොස්ට් එකකට නැත්නම් පරිගණකයකට ගන්න පුළුවන් ඇඩ්‍රස් එකක් අපිට කියන්න පුළුවන් 292යි 248යි 48යි අපි දු දෙක කියලා. දැන් අපි ගාව නෙට්වර්ක් එකක් තියෙනවා. නෙට්වර්ක් එකට ඇඩ්‍රස් එකක් තියෙනවා. ඒ නෙට්වර්ක් ඇඩ්‍රස් එක මේක ඒකට /24 ඇඩ්‍රස් එකක් බ්ලොක් එකක් ඒක සබ්නෙට් මාස්ක් එක මේක ඊට පස්සේ ඒකේ යම් කිසි මැෂින් එකක පරිගණකයක ඇඩ්‍රස් එකක් දාන්න. දැන් අපිට බලන්න පුළුවන් මෙන්න මේ ඇඩ්‍රස් එකයි මේ ඇඩ්‍රස් එකයි සබ්නෙට් මාස්ක් එකේ මේ විදිහට අපි AND එක ගත්තොත් අනිවාර්යයෙන්ම වෙන්න ඕනේ මේ උත්තරේ. ඒකෙන් කියන්නේ මොකද්ද? ඒ IP ඇඩ්‍රස් එක අයිති මේ නෙට්වර්ක් එකට. මෙතෙන්දිත් කරේ ඒකයි. ඒ කියන්නේ අපිට බෑ මෙතන 47යි කියලා එකක් දෙන්න. අපිට 47යි 2යි කියලා දෙන්න බෑ. නෙට්වර්ක් ඇඩ්‍රස් එක 48යි බිංදුව තියෙන්නේ. එතකොට අර ගණිත කර්මය කරාම මේ වෙන්නේ නැහැ. සබ්නෙට් මාස්ක් එකයි ඒ අපි දින IP ඇඩ්‍රස් එකේ AND එක ගත්තාම ඒ නෙට්වර්ක් එකේ නෙට්වර්ක් ඇඩ්‍රස් එක ලැබෙන්න ඕන. නැවත කිව්වොත් නෙට්වර්ක් එකේ සබ්නෙට් මාස්ක් එකයි නෙට්වර්ක් එකට අයිති IP ඇඩ්‍රස් එකක අතර බයිනරි වශයෙන් ලියලා AND sign එක දාලා AND ඔපරේටර් එක දාලා අපි මේ විදිහට සුළු කරලා ලබා ගන්න උත්තරය සමාන වෙන්න ඕන ඒ නෙට්වර්ක් එකේ නෙට්වර්ක් ඇඩ්‍රස් එක. එය සිදු වෙන්නේ නැත්නම් ඒ කියන්නේ ඒ සපයා දීපු IP ඇඩ්‍රස් එක ඒ නෙට්වර්ක් එකට අයිති නැහැ. මෙතෙන්දි තියෙන කාරණේ මේ එන IP ඇඩ්‍රස් එක මේ යන්න මේ නෙට්වර්ක් එකට අයිති නැහැ. ඒක නිසා මෙහෙන් ඇවල වැඩක් නැහැ. ඒ තීරණය තමයි මෙතෙන්දි සිදු වෙන්නේ. අපි දැන් ඊළඟට බලමු අපි දැන් පළවෙනි කොටස ඉවරයි 6.7 කියන එක මෙතනින් අවසන් වෙනවා. 6.8 යටතේ එන්නේ මේ ට්‍රාන්ස්පෝර්ට් ලේයරේ කාර්යභාරය තින්නේ. අපි ඒක සාකච්ඡා කරන්න බලමු. අපි ප්‍රධාන වශයෙන් සාරාංශගතව කියනවා අපි කියනවා process to process communication. යම්කිසි process එකක තවත් process එකකට communicate කිරීම තමයි transport layer එකේ සිදු වෙන්නේ. network layer එකේ සිදු වෙන්නේ source to destination. source එකේ සිට පටන් ගන්න දත්ත පැකට්ටුවේ යවන පරිගණකයේ සිට destination ගමනාන්තයේ තියෙන පරිගණකය දක්වා. ඒක ඇත්තටම මම ඉදිරි ස්ලයිඩ් එකකට ගිහිල්ලා පැහැදිලි කරලා නැවතෙන්නම්. මේ රූපය බැලුවොත් ඔයගලන්ට පේනවා මේ transport layer එක process to process තමයි යවන්නේ. මේ කියන්නේ process. මේ process. ඒ වගේම මෙතනත් තියෙනවා process. transport layer එක. එතකොට අපි කියමු the transport layer responsible for process to process delivery. process එකේ ඉඳන් process එකට data deliver කරන වගකීම තමයි transport layer එකේ කාර්යභාරය. එතකොට දැන් අපි බලමු මේ process එක කියන්නේ මොකක්ද? අපි බැලුවා පරිගණකය ගත්තොත් අපිට පුළුවන් එක වෙලාවක web browser එකක් කරලා අපිට මොකක් කර අන්තර්ජාලය පරිශීලනය කරන්න වැඩක් කරන්න. අපිට තව වෙලාවක් පුළුවන් ඕනනම්
තව වෙබ් බ්‍රවුසර් එකක් කරලා ඊමේල් එකක් බලන්න. ඕ අපිට පුළුවන් තව එකක් ගිහිල්ලා ඔන්ලයින් මොකක් හරි shopping යන්න. නැත්නම් අපි e-learning වලින් ගිහිල්ලා ඉගෙන ගන්න එක. අපි එකම කම්පියුටර් එකේ ක්‍රියාවලි 4ක් තියෙන්න පුළුවන්. අපි එකකට කියනවා මේ process එකක් කියලා. එතන මේ process එක සම්බන්ධ වෙන්නේ මේ ලෝකේ තියෙන වෙන කොහේ හරි තියෙන පරිගණකයක් එක්ක. මේ process එක සම්බන්ධ වෙන්නේ සමහරට මෙන්න මෙයාගේ මේකත් එක්ක. මෙයාගේ තව එකක් තියෙනවා y කියලා. ඒ x එක්ක තමයි සම්බන්ධ වෙන්නේ. එතකොට අපි මේ පැකට්ටුව මේ පරිගණකයේ සිට පරිගණකයට ගෙනියලා මදි. අපි මේ පරිගණකයේ වැඩසටහනට නැත්තම් process එකට හරියට යොමු කරන්න ඕන. එතකොට මේ පරිගණකයට ගෙනියෑම සිදු වෙන්නේ ඊට ප්‍රථම අපි පරිගණකයට ගෙනියන්න ඕන. පරිගණකයට ගියොත් තමයි ඒ තියෙන process එකට අපිට යන්න පුළුවන්. පරිගණකයට ගෙනියන්නේ network layer. අපි දැන් රවුටර් එකේ ක්‍රියාවලිය බවට පරිවර්තන වුණු එය රවුටර් එකේදී අපි කරේ network layer එකේ ක්‍රියාවලිය. network layer එකේ සිදු වෙන්නේ මොකද ඔයගොල්ලන් දන්නවා layer ආකෘතිය දන්නවා. අපි දන්නවා මේ layer 7ක ආකෘතියක් ගැන අපි 7 layer architecture කියනවා. ඒ වගේ ඉන්ටර්නෙට් එකේ use කරන TCP/IP එකේ සමහරට layer 4ක් හෝ 5ක් කියන කාරණය යටතේ අපි හදාන TCP/IP මේ ආකෘතිය. ඒතර මේ දෙකේම network layer සහ transport layer එක කියන එකේදී මේ network layer එක කරන්නේ අපේ මේ host to destination machine එකේ ඉඳන් machine එකට දත්ත හුවමාරු ගෙනියෑම process එකට process to communication වෙන්නේ transport layer එකේ. ඒ වගේම මේ network එකේ මේ hop එකෙන් hop එකට අපි කියනවා එකින් එක node to node නැත්නම් hop to hop යන්නේ data link layer එකේ. ඒකට අපි කරන්නේ අපි hop to hop නැත්නම් node to node ගිහලා අපි source to destination යනවා. ඊට පස්සේ අපි process to process යනවා. process to process යන අපිට ඒක තමයි මේ පෙන්වන්නේ. අපි node to node ගිහිල්ලා අපි අවසානයේ source to destination යනවා. ඊට පස්සේ අපි යනවා process to process. ඒතර මේක වෙන්නේ layers තුනකින්. network layer එකේ, transport layer එකේ සහ data link layer එකේ ක්‍රියාවලියක් විදියට. එතකොට අපි බලමු client server ආකෘතියේදී මේ සඳහා වැදගත් වෙන කාරණා කිහිපයක්. client server කියන්නේ අපේ තියෙනවා මෙතන server එකක්. මෙතන client කෙනෙක් ඉන්නවා. client යම්කිසි සේවාවක් ඉල්ලනවා. ඒ server එක විසින් ඒ සේවාව ලබා දෙනවා. සමහරවිට අපි කියන්නේ මේකේ දැන් web එක නම් web server. web client කියන්නේ අපේ browser එක. අපි යම්කි URL එකක් අපි type කරලා web browser එකේ අපි enter කරාම කරන්නේ අපි මේ web පිටුව ඉල්ලනවා server එකෙන්. server එක ඒක අපිට ලබා දෙනවා. ඒක තමයි client request server response කියන client ඉල්ලනවා server එකට ප්‍රතිචාර දක්වනවා. The most common way to achieve process to process communication through a client server paradigm, a process on the local host. මෙන්න මේ අපේ මේකේ තියෙන host need service from a process user on the remote host. මේ මෙතන තියෙන එකකට යම්කිසි සේවාවක් මේකෙන් ඕන වුණාම එයා කරන්නේ මොකද්ද? client ගේ පැත්තෙන් එයාගේ අපි කියනවා client ගේ මේ local host එක මේක එයාගේ local process එක. එයාගේ process එක. එයාගේ මේ process කීපයක් තියෙනවා. එයාගේ මේ යම්කිසි process එකක්. remote host මේ remote host මේ මෙතන තියෙන. එයාගේ process එක මේක. remote process. එතකොට මෙන්න මේ දෙකම මේ host එකයි process එකයි. host එකයි process එකයි. අපි දන්නවා host එක නම් IP address එකක් තියෙනවා. host එක අල්ලගන්න. මෙතන remote එකටත් අපිට IP address එකක් තියෙනවා. කොහොමද මේ process එක අල්ලගන්නේ? process එකේ address එක මොකක්ද? අන්න ඒකට අපිට තියෙනවා port address කියලා එකක්. port number or port address කියලා එකක් තියෙනවා. ඒ port address එක 0.65535 අතර අගයක් ගන්න පුළුවන්. මොකද ඒක 2 bytes bits 16කින් 16 bits
ඇඩ්‍රස් එක 2 to the power 16 ඇඩ්‍රසස් තියෙනවා. එච්චර ප්‍රමාණයක් තියෙන ඇඩ්‍රස් එකක් 0.65335 දක්වා. එයින් ඇඩ්‍රස් එකක් තමයි මේ local process එක සඳහා සහ remote process එක සඳහා අවශ්‍යයි. එතකොට අපිට පුළුවන් local host එකේ IP address එකෙන් මේ host එක අල්ලගන්න port එකෙන් පුළුවන් අපිට port address එකෙන් process එක අල්ලගන්න. එතකොට process to process communication එකේදී මේ address දෙකම අපිට අවශ්‍යයි. එතකොට මේ port addresses තියෙනවා well known port numbers කියන එකක්. ඒ වගේම empirical port numbers කියලා જાති දෙකක් තියෙනවා. දැන් උදාහරණයක් well known port numbers කියන්නේ අපි તો web server එකක් දුවනවා නම් ඒ web server එක දුවන port එක ලෝකයේම දන්නවා මේ port 80 වලින් තමයි මේකට කවුරු හරි ඉල්ලීමක් කරනවා නම් ඒ machine එකේ තියෙන IP address එක දැනගන්න ඕන. ඊට පස්සේ port 80 වලට තමයි request එක කරන්න ඕන. port 81 වලට කරාට අපිට බෑ. ඒක නිසා ඒවා well known කියන්නේ සම්මත ලෝකෙම දන්න port numbers. නමුත් client ගේ පැත්තෙන් මම ඉල්ලනකොට මගේ port number එක මෙන්න මේ range එකේ තියෙන කැමති එකක් අපිට 10223 හෝ 24 කියලා ඒ වෙලාවේ randomly ආඹු ලෙස port number එකක් අරගෙන මට ඒ request එක යවන්න පුළුවන්. හැබැයි මම web server එකෙන් අහනවා නම් ඒක port 80 වලට මම කතා කරන්න ඕන. මේ තියෙන පොඩි උදාහරණයක්. මෙතන තියෙනවා වෙලාව දෙන server එකක්. අපි කියනවා daytime server. එතකොට day time එක බලන්න ඕන client කෙනෙක් ඉන්නවා. එයා request එකක් කරනවා. මේ request එකේ මම IP addresses අතහැරලා port වලින් විතරයි පෙන්නලා තියෙන්නේ. මෙයාගේ port number එක මේ client ගේ මේ request එක කරන එකේ 52000යි. මොකද ඒක 65565 කියන මේ අගයට අඩු එකක්. එයාගේ address එක port address එක තමයි එයා port 13 වලින් request කරනවා. මේ server එක දුවන්නේ port 13 වලින්. එතකොට ආපු request එක ගියේ 52න් 13ට ආපු reply එක ආවේ 13න් 52ට. එතකොට ඉල්ලපු ඒ දත්ත මෙයා ලබා දුන්නා. එතකොට මේක 53000 වෙන්න පුළුවන්. මේක 54000 වෙන්න පුළුවන්. ඒ වගේම මෙතන සමහරට 15 වෙන්න පුළුවන්, මෙතන 25000 වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ. නමුත් අපි මේ machine එකේ IP address එක පොදුයි මේ process තුනටම. හැබැයි මේ process to process communication කියන්නේ අපිට දැන් හැකියාව තියෙනවා මේකේ දුවන එක process එකකට මේකේ තියෙන අනිත් process එකත් එක්ක ගනුදෙනු කරන්න. ඒත් අපිට ඕන මේවත් එක්ක වෙනම ගනුදෙනු කරන්න ඕන අපිට එහෙමත් කරන්න පුළුවන් process. අනේ සඳහා අපිට මේ port number කියන අලුත් address එක අවශ්‍ය වෙනවා. IP address එක ප්‍රමාණවත් නැහැ. එතකොට අපි උදාහරණයක් ගත්තොත් මෙන්න මේ උදාහරණයේදී අපිට පේනවා මේකට packet එක ගත්තොත් transport layer එකෙත් අපි packet header එකක් තියෙනවා. packet 2 එක මේ header එක තමයි මේකේ තියෙන ඒක හිස. ඒකේ තියෙන ප්‍රධාන address එකක් තමයි source එක. අපේ ඉල්ලීම එන තැන port address එක, destination port address එක. එතකොට මේ දෙක අපි ඉල්ලීම තුල අන්තර්ගත වෙනවා. අපි මේක තවදුරටත් සාකච්ඡා කරොත් මෙන්න මේ තියෙන තනි පරිගණකයක්. ඒ පරිගණකයේ IP address එක මෙය 193.14.26.7 ඒකේ process එකක් දුවනවා port 13 වලින්. තවත් process මේ මොහොතේ දුවනවා මේකේ ධාවනය වෙනවා. මෙයාට එනවා request එකක් port 13 වලට. ඊට ඉස්සෙල්ලා එයාගේ IP address එකත් ඒ request එක තුල තියෙනවා. මේ network එකෙන් ඇවිල්ලා මෙතන ළඟා වෙනවා මේක. ඒතර මේක network layer එකේ IP address එක අරගෙන ඉස්සෙල්ලා machine එකට ගන්නවා මේ packet එක. මොකද එය මේ address එකට අයිති.
මේ පැකට්ටුව මේ ඇඩ්‍රස් එකට අයිති. මේකේ ඩෙස්ටිනේෂන් ඇඩ්‍රස් එකයි මේ පරිගණක ඇඩ්‍රස් එකයි සමානයි. ඒක අරගෙන නෙට්වර්ක් ලේයර් එකෙන් ලබා දෙනවා ට්‍රාන්ස්පෝර්ට් ලේයර් එකට. ට්‍රාන්ස්පෝර්ට් ලේයර් එකෙන් බලනවා මේක මගේ මේ මැෂින් එකට ඇවිල්ලා තිනවා මං ගා ප්‍රොසෙස් කොටක් තියෙනවා මොකක්ද මේක අයිති. එයා බලනවා port 13. ඒක නිසා එයා යොමු කරනවා port 13 process එකට. එතකොට ඒක ලබා ගත්තාම අපි කියනවා මේ process එකට process එක communicate කරා කියලා. ඒක තමයි මෙතන අදහස. එතකොට IP address එක විතරක් ප්‍රමාණවත් නැහැ මේ ක්‍රියාවලියට. අපිට අවශ්‍යයි මොකද්ද මේ අලුත් transport layer එකේ තියෙන address එක. ඒක තමයි අපි කියන්නේ port numbers. එය bits 16කින් සමන්විත 0.65500 මෙතන 65000 මම මෙතන පැහැදිලි කරලා ඇති 65535 කියන අගේ තියෙන මේ එකක් සාරාංශගත කරොත් අපි දැන් මෙතන ඔප්පු කරා process to process communication එක තමයි transport layer එකේ තියෙන ප්‍රධාන කාර්යභාරය. අපිට යම්කිසි communication එකක් successfully අන්තර්ජාලයේ සිදු වෙන්න නම් IP address එක විතරක් ප්‍රමාණවත් නැහැ. IP address එකෙන් වෙන්නේ අපි packet එකක් data packet එකක් datagram එකක් කියන සාකච්ඡා කරා. ඒ packet එකේ තියෙන source and destination IP address. ඒ address දෙක පාවිච්චි කරලා routers භාවිතා කරලා network එක හරහා අපිට packet එක ගෙනියන්න පුළුවන් destination එකට. ඒ ප්‍රමාණවත් නැහැ. ඒ machine එකෙත් ඒ computer එකෙත් විවිධ process run වෙන්න පුළුවන්. අපි නිශ්චිත process එකට යොමු කරන්න ඕන. ඒ වගේම transport layer එක ගන්නවා. transport layer එක එය මෙහෙවන්නේ port numbers භාවිතා කරගෙන port numbers bit 16කින් සමන්විත port number එකක්. ඒකේ තියෙන well known port numbers අපි දන්න ප්‍රසිද්ධ සේවාවන් සඳහා වෙන් වූ port numbers. අනිත් ඒවා අපේ client සඳහා අපිට අපේ මේ තියෙන පරාසයෙන් කැමති port number එකක් randomly දාගෙන ඒ request එක කරන්න පුළුවන්. අපි ඊට පස්සේ බලමු transport layer එකේ තියෙන services connectionless and connection oriented කියලා. ඒ කියන්නේ සම්බන්ධතාවයක් ඇති කරගෙන අපි දත්ත ඕමාරු කරනවා, සම්බන්ධතාවයක් ඇති නොකරගෙන අපි දත්ත ඕමාරු කරනවා. අපි කියනවා connectionless කියන්නේ අපි සම්බන්ධතාවයක් ඇති නොකර දත්ත ඕමාරු කරනවා. එතකොට මේ transport layer එකේ services දෙකක් ප්‍රධාන වශයෙන් තියෙනවා. ඒ දෙක තමයි connection oriented and connectionless කියන්නේ. connectionless service එක ගත්තාම the packets are sent from one party to another with no need connection establishment or connection reach. අපි දැන් මෙතන ඉඳන් යම්කිසි පරිගණක දත්ත හොමාරු කරන්න ඕන නම් අපි යම්කිසි සම්බන්ධතාවයක් පෙර හදාගෙන දත්ත sannivedanaya කරගෙන ඒ සම්බන්ධතාවය අපි බින්දින්න අවශ්‍ය නැහැ. අපි කිසිම සම්බන්ධතාවයක් ගොඩනගන්න ඕනේ නැහැ. අපිට හිතිච්ච වෙලාවක අපිට දත්ත ටික හොමාරු කරන්න පුළුවන්. The packets are not numbered. ඒ වගේම packet වල අපි 1ද 2ද කියලා එහෙම නම්බර් කරලා නැහැ. ඒක arrive on sequence or not in the sequence. ඒ කියන්නේ පිළිවෙලට එනවද ඒ දත්ත ටික පිළිවෙලක් නැතුව එනවද කියලා අපි සලකා බලන්නෙත් නැහැ. ඒ වගේම ලැබිච්ච ඒ දත්ත ලැබුණද කියලා අපිට නැවත දැනුම් අපි කියන acknowledgement එකක්. ඒක ලැබුණ බව අපිට දැනුම් දීමකුත් මේදි සිදු වෙන්නේ නැහැ. ඒතර connectionless service එක ඒ ස්වභාවයයි. connection oriented එකේදී කරන්නේ අපි දත්ත හොමාරු කරගන්න ප්‍රථම අපි connection එකක් establish කරනවා. ඊට පස්සේ දත්ත හොමාරු කරනවා. ඊට පස්සේ connection එක release කරනවා. එතකොට උදාහරණයක් විදිහට TCP කියන්නේ connection oriented service එකක්, UDP කියන්නේ connectionless service එකක්. අපි ඉදිරියට සාකච්ඡා කරමු. එතකොට මෙතෙන්දිම අපිට කියන්න පුළුවන් තව කාරණයක් තමයි connectionless service එක reliability එක අඩුයි, විශ්වාසවන්තභාවය අඩුයි. මොකද දත්ත පිළිවෙලකට නැහැ, දත්ත නැති වෙන්න පුළුවන් sequence. TCP එක reliable. අපි ඉදිරියට සාකච්ඡා. ඒක විශ්වාසවන්තයි. මොකද ඒක යම්කිසි සම්බන්ධතාවයක් ඇති කරගන්නවා. දත්ත මගහැරෙන්න දෙන්නේ පිළිවෙලකට දත්ත යැවීමකුත් ඒදී සිදු වෙනවා.
reliable versus unreliable කියන්නේ ඒ කාරණේ මතුවෙන දෙයක්. එතකොට අපි දන්න transport layer service transport layer එකේ service දෙකම තියෙනවා. අර postal service එක ගත්තාම අපේ එදිනෙදා ජීවිතයේ නිකන් mail එකක් යවුවොත් ඒක unreliable. අපි දන්නේ නැහැ ඒ ලියුම ලැබෙයිද. register post එකේ આવොත් අපි යම්කිසි සහතිකයක් තියෙනවා ඒ ලියුම ලැබෙයි කියලා. එතකොට අපිට කියන්න පුළුවන් postal service එකේ reliable service and unreliable service. ඒ වගේ මේ අන්තර්ජාලයේ TCP/IP protocol මේ ඒ සමන්විතයේ තියෙන transport layer එකේ services දෙකක් reliable and unreliable services කියලා. if the application layer program needs reliability. so අපි තීරණය කරන මොකක් හරි මේ යෙදීමක් අන්තර්ජාලයේ යෙදීමක් යම් ප්‍රෝග්‍රෑම් එකක් ස්ථාපිත කරන්න නම් ඒකට අවශ්‍ය reliable service එකද unreliable. අපි දුම අපි මොකක් හරි වීඩියෝ එකක් යවනවා නම් මල්ටිකාස්ට් කරනවා නම් අපි මුළු network එක හරහාම හැමෝටම ලබා දෙනවා නම් අපිට ඕක ඇතුලේ තියෙන ඒ වීඩියෝ එකේ එක ෆ්‍රේම් එකක් ගියාට අපිට දැනීමක් නැහැ. හැබැයි අපි මොකක් හරි වෙබ් පිටුවක් ගෙනියනවා නම් ඒකේ මැද පිටුවක් හැලුවොත් ඒකේ කන්ටෙන්ට් එක අඩු වෙනවා. අරගෙන නම් අපි ෆ්‍රේම් එක ෆ්‍රේම් එකක් වීඩියෝ එකේ ගියාට අපිට අනිත් ෆ්‍රේම් වලින් ඒ ෆ්‍රේම් එක නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපිට අර වීඩියෝ මල්ටිකාස්ට් කරන වෙලාවට අපිට unreliable service එකක් පාවිච්චි කරන්න පුළුවන්. වෙබ් පිටුවක් ගෙනියනකොට අපිට reliable service එකක් පාවිච්චි කරන්න වෙනවා. එතකොට UDP කියන්නේ connectionless unreliable connection oriented reliable service එකක් තමයි TCP. ඒ වගේම SCTP කියලා තව සේවාදායක සේවාවන් තියෙනවා. මම එතන සාකච්ඡා කරන්න නැහැ. ඔයගොල්ලෝ සිලබස් එකට අයිති නැහැ. ඒ වගේම ප්‍රශ්නයක් ආනවා if the data link layer is reliable and flow why we need transport layer service. දැන් data link layer එකෙන් කරන්නේ host to host communication එක. network layer එක කියන්නේ source to destination. transport layer එක කියන්නේ process to process communication. දැන් මේක යන්නේ data link layer එකේ host to host reliable වුණාට අයි transport layer එක වෙනස transport layer එක කියන්නේ process to process. ඒක නිසා ඒකේ reliability එක තියෙන වෙන level එක. ඔව් අපිට අවශ්‍යයි transport layer එකේ reliability. අපි ගත්තොත් දැන් මේ layers ගැන කතා කරනවා. අපි TCP/IP ආකෘතිය ගත්තොත් අන්තර්ජාලය පාවිච්චි කරන ඒක ප්‍රධාන වශයෙන් layers 4කට හෝ 5කට බෙදන්න පුළුවන්. අපි පළවෙනි layer එක කියන application layer එක, ඊළඟට transport layer එක, network layer එක, data link and physical layer එක සමහර ඒ දෙක එකටත් කතා කරන අවස්ථා තියෙනවා. તો network layer එකේ අපි කතා කරා IP addressing, routing සියලු දේ අපි කතා කරා. එතකොට ඒකෙන් කරන්නේ කොහොමද කතා කරන්නේ කොහොමද network එකේ addresses ලබා දෙන්නේ? කොහොමද packet එකක් source to destination ගෙනියන්නේ? මෙතන කතා කරන්නේ transport layer එකේ කොහොමද අපි application එකේ ඉඳන් process එකේ ඉඳන් process එකට data ගෙනියන්නේ? ඒ සඳහා අපිට තියෙන reliable service එකකුයි unreliable service. ඊට අමතරව මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැති පාඩම් වල අද තියෙනවා තව DNS වගේ මේ mail සඳහා තියෙන SMTP සහ file transfer කිරීම සඳහා තියෙන FTP or HTTP web සඳහා තියෙන ඒවා තියෙන්නේ application layer එකේ. මේ protocol එකතුව තමයි TCP/IP ආකෘතියේ සඳහන් වෙන්නේ. UDP datagram protocol එක අපි ගත්තොත් user datagram protocol එක UDP is called connectionless unreliable transport layer protocol. මම සාකච්ඡා කරපු එකක්ම දැන් මෙතෙන්දි කතා කරනවා ඉස්සෙල්ලා මම reliable and unreliable service අතරේ කතා කරා. ඊට පස්සේ මම ඊට ප්‍රථම කතා කරා connection oriented and connectionless කියලා. දැන් මම කතා කරන UDP සහ TCP කියලා වෙනම අරගෙන. එතකොට UDP කියන්නේ connectionless unreliable service එකක්. හැබැයි transport layer එක. මේකත් අපිට process to process තමයි communicate කරන්නේ. ඒ කියන්නේ විශ්වාසයක් නැතුව connection එකක් establish කරන්න නැතුව process එකේ ඉඳන් process එකට data ගෙනියන්න පුළුවන් UDP එකට. ඒ වගේම එයා පාවිච්චි කරන data application එකට TFTP වලට DNS සඳහා ඒ reliability කියන එක වැඩි වැදගත් නැති application සඳහා UDP පාවිච්චි කරන්න පුළුවන්.
ඒ වගේම ගත්තොත් TCP ගත්තොත් එය reliable connection oriented service එකක්. එය අපි flow control, error control, ඒ කියන්නේ දත්ත වැඩියෙන් එනවා නම් ඒක පාලනය කිරීම, දත්ත මගහැරුණොත් මොකක් හරි විනාශ වුණොත් ඒක හදා ගැනීම, තියෙන දෝෂ මගහරවා ගැනීම, ඒ ඔක්කොම කළා විශ්වාසවන්ත විදියට දත්ත හුවමාරු කරන්න අවශ්‍ය නම් TCP යොදා ගන්න පුළුවන්. ඒ සඳහා Telnet remote login වලට, web එක සඳහා සහ mail ගෙනියීම සඳහා SMTP කියන ඒ application සඳහා මෙන්න මේ well known port numbers උත් ලෝකෙම සම්මත port numbers යොදාගෙන TCP service එක ලබා දෙනවා. මම හිතන්නේ අද මම පාඩම මෙතනින් સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙනවා. අපි පරමාර්ථ වුණේ transport layer එකේ තියෙන ප්‍රධාන කාරණා සාකච්ඡා කිරීම සහ network layer එකේ ඉතුරු වෙච්ච routing කියන ක්‍රියාවලිය අපි සාකච්ඡා කිරීම. මම නැවත පාඩමකින් හමු වෙන තුරු ඔබගෙන් සමුගන්නවා අදට. ඔබ සමට ආයුබෝවන්.